අද 2020 සැප්තැම්බර් 26 සෙනසුරාදා සිරස්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගණිත ගුරුවරයෙකුත් කුඩු විකුණලා රොහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ. බුද්ධ නිලධාරීන්ට බෝධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බාධාවක් නැහැ. හිටපු STF ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි. විස්සෙහි අඩුපාඩු සකසන්න නිදහස් පක්ෂයනුත් යෝජනා අගමැති කමිටුවට බාර දෙන බව දයාසිරි කියයි. ශ්‍රී ලංකාව ඉල්ලූ මුළු මුදල ලබා දීමට නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාර සමාගම එකඟ වෙයි. මුදල් ලැබෙන තෙක් නෞකාව නිදහස් නොකරන බවට බලධාරීන්ගෙන් තීරණයක්. වට ප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට ගැසට් නිවේදනයක් ප්‍රායෝගික නැති බව වෙළඳුන් කියයි. මැල්ල දෙන්න කතාවනෙන් කටින් කියන්න පුළුවයිද. සිරස්තල ස්ටුවට් ප්‍රීමියම් තේ මොබිටෙල් වෙතින් අන්ලිමිටඩ් YouTube LB රන්න යෝග සේවාව ලක්මී දඩයම්බට්ටා සෝයාමීට් කාගිල්ස් අපේ උත්තමාචාරය පැරෂට් කොකනට් ඔයිල් ගන්න පිවිතුරු බව සාධක ලෙස කිඹුලා උදළු තල LGY සමීකරණය Big Flex 3 From Other Therana. This is Other Therana Prime Time with Dilka Saman Mali and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මද්‍රව්‍ය සමග ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. එමෙන්ම හෙරොයින් සහ කේරළ ගංජා සමග මෝදර ප්‍රදේශයේ උපකාරක පන්ති ගණිත ගුරුවරයෙක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොලිස් වෙඩිපහරින් මියගිය අපරාධකරුවෙකු වන ගොනාකෝවිලේ රෝහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ගාතන සිද්ධි රැසකට පොලිසියට අවශ්‍යව සිටි හැරල් රෝහණ සිල්වා හෙවත් ගොනාකෝවිලේ රෝහා මේගමු කොච්චිකඩේ පොරතොට කම්මල් මොයේ පාර වෙරළ තීරය හරහා ඉන්දියාවට පැන යාමට උත්සාහ කිරීමේදී පොලිස් ඉදිරිපහරකින් මේගේ පසුගිය 24 වෙනිදායි මේගේ රෝහාගේ දේහය අඟුලාන පොදු ජන මාවතේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් වනතුරු තැන්පත් කර තිබුණා. පසුව දේහය අඟුලාන ශාන්ත සේවියස් කතෝලික දේවස්ථානයට රැගෙන ගියේ ආගමික වතාවත් සිදු කිරීම සඳහායි. ස්වාමිනී අප කරන යාඥා සවදා ඉන්දරතුරුව මෘතදේහය පිළිබඳ අවසන් කටයුතු අඟුලාන කතෝලික පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර ගොනාකෝවිලේ රෝහණ මැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත් වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට ඉහතදී රෝහා විසින් ඝාතනය කළ කුඩු අංජුගේ සහෝදරයා වන ලන්සියාගේ මෘතදේහය වැළඳැමූ දෙහිවල කල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේදී මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. අතිනවීන ඩ්‍රෝන් යාන යොදා ගනිමින් ලන්සියාගේ මෘත ශරීරය වළඳමා ඇති සොහොන් කොටට ඉහළින් මල්ලේසීමට ඔවුන් සූදානමින් සිට ඇති බව සඳහන්. අදාළ සිද්ධිය සම්බන්ධව කල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි සෞම්‍ය කඩවීමේ චෝදනාව යටතේ මියගිය ලන්සියා මැත්තාගේ බාල සහෝදරිය කුඩු අංජු සමග WhatsApp සම්බන්ධතා පැවතු පුද්ගලයෙකු සහ මල් ඉසීමට සූදානම් වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන් පැමිණි වාහනයක්ද සමගින් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. එලෙස අත්අඩංගුවටගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ මිරිස්වත්ත යාගොඩ මුල්ල ප්‍රදේශයේ කොස්කොඩ තාරකගේ ගෝලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී බෝර 12 ගිනියවි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සවස මිනුවන්ගොඩ පොලිසිය සිදු කළ වැටලීමේදී අදාළ නිවසේ තිබී මත්කුඩු ග්‍රෑම් 3ක්ද සොයාගෙන තිබුණා. සැකකරුවන් ඊයේ සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා. වෙන්නපුව කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යබාලකයි සිදු කළ වැටලීමකදී අවි ආයුධ තෝගයක් සමග 24 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශීය රටකින් ගෙන්වන ලද කඩු 7ක්, රම්බෝ පිහි 5ක්, ජීවුන් 102ක්, හිස්පතුරම් කපු 200ක්, පතුරම් සකස් කිරීමට ගෙනෙන ලද යකඩ බෝල 6000ක්ද ඔහු සතුව තිබී පොලිස් බහරයට ගෙන තිබුණා.
හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 65කට අසන්න ප්‍රමාණයක් සමග ඒ සවස ඉපලෝගම පොලිසිය හා යුදහමනා බුද්ධ්‍යාංශ එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී උදාර පැතුම් පතිරණ ඇතුළු තිදෙනා ලබන 6 වෙනිදාට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අත්අඩංගුවටගත් සැකකරුවන් අද දහවල් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අතර එහිදී අදාළ නියෝගය ලබා දී තිබුණා. සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වන දැනට ඉන්දියාවට පැන ගොස් සිටින කෙසෙල්වත්තේ දනුකගේ මද්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන කඩප්පා නැමැති පුද්ගලයා කොකේන් ග්‍රෑම් 36ක්ද සමගින් බොරැල්ලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් බුද්ධ්‍යාංශයේ බොරැල්ල පොලිසිය සමග කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොළඹ උතුර කොට්ටාශ මද්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සිදු කළ වැටලීමකදී මත්පෙති 8000ක් සමග සැකකරුවෙකු අද මට්ටක්කුලේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේගම කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 37ක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 150ක් සහ රුපියල් ලක්ෂ 18ක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 6ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අද දහවල් සීදුව දඩුගම පාලම අසලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු මට්ටක්කුලේ ප්‍රදේශයේ පදිංචි මෝතර ප්‍රදේශයේ උපකාරක පන්ති සිදු කරන ගණිත ගුරුවරයෙක්. සිය බිරිඳට සුඛෝපභෝගී මෝටර රථයක් ලබා දීමට තමන් මෙම ජාවාරම සිදු කළ බව මූලික විමර්ශනවලදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගෙන් ලැබුණු තොරතුරු මත අදාළ ජාවාරමට සම්බන්ධ 26 හැවිරිදි මහමොලකරු සහ 21 හැවිරිදි තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමතු තිබුණේ මද්ද්‍රව්‍ය මැනීම් සිදු කරන තරාදි 3ක් සහ ජංගම දුරකථන 4ක්ද සමගින්. ඉන්දියාවේදී මියගිය බවට පැවසෙන පාතාලි කාල සමාජික අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරිය අද බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ටාශය වෙත කැඳවා තිබුණා. එහිදී අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරමින් සහ කප්පම් ලබාගෙන උපයාගත් බවට පැවසෙන ඉඩම් 11ක් සම්බන්ධයෙන් සහ සොහොයුරියගේ නමට ඇති ඉඩම් 3ක් සම්බන්ධව පැය 5කට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එමෙන්ම අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වන දැනට විදේශගතව සිටින ඩංචි මුකරියාගේ නමට ඇති දේපල පිළිබඳවද අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. රක්ෂණාධිපතිගෙන් මිනිමිතු දායාද ළමා රක්ෂණය. ආරක්ෂා වෙනුවෙන් සටන් කරන ඩෙටෝල්. දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය. හට් 4G දැවැන්තයි සමීපයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. SBK Steel. AIA Insurance. Green Electric. ලංකා සබස්. COVID-19 හමුවේ කඩා වැටුණු ආර්ථික හේතුවෙන් ඉන්දියාව තුළ ශ්‍රී ලංකයේ නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම සුදුසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවති ද්විපාර්ශ්වික සමුළුවක් අමතමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර මෙම ද්විපාර්ශ්වික සමුළුව අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. අයිබෝන් තම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මෙවැනි සමුළුවක් පැවැත්වීම සඳහා ඔබතුමාගේ ආරාධනාවක් ලැබීම ගැන. අපට ලැබුණු ජනවරම අනුව අපි කොවිඩ්-19 වසංගතය ජය ගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව රටේ තිබෙන ප්‍රසාදය පිළිබඳ වන බව මම කියන්න ඕන. කොවිඩ් වෛරසයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වූ බව ඔබතුමා දන්නවා. නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න හමුවේ සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මගින් පෙනියන්නේ අපි දෙරට අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම විශාල ප්‍රයෝජනයක් වෙන බවත් ඔබ දන්නවා. කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා සිදු වූ ආර්ථික කඩාවැටීම හමුවේ ඉන්දියාවේ වෙළඳපොළ සඳහා භාණ්ඩ සැපීමේදී ශ්‍රී ලංකාව නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබා දීම සුදුසු බව මගේ හැඟීමයි. नमस्कार एक्सेलेंसी प्राइम मिनिस्टर महेंद्र राजपक्ष आयुबोवान वणक्कम हमेशा की तरह आपकी पहली ऑफिशियल विजिट හැමදාම වගේ ඔබේ පළමු නිල පැමිණීම ඉන්දියාවට ಭಾರತයට ඔබ විතා සතුටින් පිළිගන්නවා. වර්තමාන තත්ත්වය බැලුවහම මට සතුටුයි. අපි මෙහෙම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පැවැත්වීම ගැන. මම ඔබට නව අග්‍රාමාත්‍ය දුරයට පත්වීම සම්බන්ධයෙන්ද සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයටද ඔබට නැවතත් සුබ පැතුම්. මගේ රජය යටතේ අසල්වාසීන් පළමුව ශ්‍රී ලංකාවට අපි විශේෂ සහ උසස් ස්ථානයක් දෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පේනවා ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය. ಭಾರತය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධය අවුරුදු ඔබේ පක්ෂයේ මෙම ජයග්‍රහණය ಭಾರතය සහ ශ්‍රී ලංකාවේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක්.
රටවල් දෙකේම ජනතාව අලුත් ආශාවකින් හා උද්‍යෝගයකින් අපි දෙස බලන් ඉන්නවා. අපිට හැම පාර්ශවයකින්ම ප්‍රගතියක් ඔස්සේ ගමන් කළ හැකි. ඔබගේ ආණ්ඩුව මූලික ආර්ථික ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ සිටින නිලධාරීන් 90ක් පමණ පොලිස් නිලධාරීන් වන බැවින් ඔවුන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පවතින බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා අද ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා. කෙසේ වෙතත් මෙම කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැති බැවින් සහරන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට පොලිස් විශේෂකාර්ය බලකාය භාර අනදන නිලධාරියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා අද පෙරවරුවේ සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියා. මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ වර්තමානයේ වන විට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින්නේද යන්නයි. බුද්ධ නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක් වීම තුළම එම නිලධාරියාට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බලයක් පවතින බව ඊට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා කියා සිටියා. ලොව බොහෝ රටවල වර්තමානයේ වන විට බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනම පනතක් ක්‍රියාත්මක වන පසුබිමක බුද්ධි නිලධාරීන් මෙහියුම් රාජකාරිවල නිරත නොවන වටපිටාවක් නිර්මාණය වී තිබුණද මෙරට රාජ්‍ය බුද්ධි සේවය තුළ 90%ක්ම පොලිස් නිලධාරීන් සිටීම තුළ ඔවුන්ට අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකි බව ලතීෆ් මහතා වැඩිදුරටත් කියා සිටියා. ඒ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ මෑතකදී කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් බංකොල්ල කෑමේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකු බවයි. කෙසේ වෙතත් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඕනෑම මෙහෙයුමක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී කණ්ඩායම් යෙදවීමට තමන්ට හැකියාවක් තිබූ බව ලතීෆ් මහතා අවධාරණය කළා. වනතවිල්ලුව ප්‍රදේශයේ පුපුරන්ද්‍රව්‍ය සෙවීමටද පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් යෙදවූ බවට ජනාධිපති කොමිසමට පෙන්වා දුන් ලතීෆ් මහතා පැවසුවේ උසස් නිලධාරියෙකු තමන්ගෙන් වාචිකව හෝ ලිඛිතව ඉල්ලීමක් කළ අවස්ථාවක STF නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට තමන් ක්‍රියා කළ බවයි. එසේම චක්‍රලේඛයක් මගින් තමන් රාජ්‍ය බුද්ධි සේවය සමග ඍජුව සම්බන්ධ නොවී පොලිස්පතිවරයා හරහා සම්බන්ධ වන ලෙස නෛතික රාමුවක් පැවති වටපිටාවක වුවද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගේ ඍජු ඉල්ලීම් වලට තම නිලධාරී කණ්ඩායම් මෙහෙයුම් සඳහා යොමු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරියා පැහැදිලි කළා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් එල්ලවිය හැකියයි අප්‍රේල් 4 විදෙස් බුද්ධි සේවයකින් තොරතුරක් ලැබී තිබූ වටපිටාවක එහි ප්‍රහාරකයින් ලෙස සඳහන් කර තිබූ නම් ඊට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ සතුව පැවති අවස්ථාවක එම විදෙස් බුද්ධි අංශයේ තොරතුර බුද්ධි තොරතුරක් ලෙස සැලකිය හැකිද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා කියා සිටියේ අප්‍රේල් 4 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර පැහැදිලිවම බුද්ධි තොරතුරක් බවයි. එසේම එහි මෙහෙයුමක් සිදු කිරීමට සහ ක්‍රියාත්මක වීමට හැකි පැහැදිලි තොරතුරු පැවති බවද ලතීෆ් මහතා කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසියම් තොරතුරක් টপ සීක්‍රට් යනුවෙන් සඳහන් කර තිබීම තුළම එය බුද්ධි තොරතුරක් ලෙස තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියකට භාජනය වූවක් බව හැඟී යන බවයි. මේ අතර හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතාද අද පොස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඇමි බව පැවසුවේ අදට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරු උත්සවයට එක්වෙමින්. දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ ගම්පහ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කර දිවංගත SWRD බණ්ඩාරනායක මහතාට පින් පැමිණීමෙන් අනතුරුව බණ්ඩාරනායක සමාධියට පුෂ්ප පහර දැක්වීම සිදු කෙරුණා. මම දන්නේ මාව එකෙන් තල්ලු කරලා තියෙන්නේ
ඉතින් මේ ඒක ඉන්න අයගෙන් අහන්න වෙනවා. ඒතකොට ඔබතුමිය දළු ගන්න බෑනේ ඔබතුමිය. අපේ කියලා මම එහෙම බූදලයක් හැටියට ලියා ගන්න අනිත් අය වාගේ. ඉතින් මම ගෙනල්ලා පොදු ජනතාවගේ නායකයෙක්ට දුන්නා. හැබැයි වැඩේ කාගත්තා. ඉතින් මම කරන්න දෙයක් නැහැ. දුන්න නායකයා සම්පූර්ණයෙන් පක්ෂ කෑලි වලට ඉරලා මඩේ දාලා පාගලා ඉවරයි. ඔබතුමිය මේ ගොඩ ගන්න මොකක් ගන්න නැද්ද කියමාර? දැන් ගොඩ ගන්නේ මුක්කු එක්කද? එතුමිය දැන් මේ බලය ආයක තැනකට එන්න එනවා 20ත් එක්ක. මේක මොකද වෙන්නේ රට මෙහෙම ගියොත්? 20 අති භයානකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉවරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිද අගමැතිද දුර්වල නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද පැවති වැඩසටහනකට එක්වෙමින්. සමග ජනබලවේගයේ ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ දියත් කරන දෙවන වැඩසටහන අද සහ හෙට යන දිනයන්හිදී අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සිදු කරනවා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කැකරාව සූරියගම ශ්‍රී සුමංගල විහාරස්ථානයේ වෙත පැමිණියා. එක ලේබල් ගහලා තිබ්බනේ. මහ බැංකුව ලේබලය, පාස්කු ලේබලය. ඔය ලේබල් වලට අපි කිසිසේත්ම සම්බන්ධ නැහැ. මම හිතන්නේ අලුත් ගමනක් යන්න පුළුවන්. පසුව අනුරාධපුර රදගුරු නිල නිවසට ගිය විපක්ෂ නායකවරයා ආශිර්වාද ලබාගෙන ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. පොලටත් යන්න වෙලා තිබෙන්නේ ටේප් පටියක් එක්ක. ඇයි? පොල් ගෙඩිය හරියට නිම්ම බලලා තමයි ගාන තීන්දුව වෙන්නේ. 13ට වැඩි නම් 70යි. 12ත් 13ත් අතර නම් 65යි. 12ට අඩු නම් 60යි. එතකොට අර 69 ලක්ෂයක් ජනාධිපතිවරණේ ඡන්දෙ දුන්නේ. මහමැතිවරණේ 3න් 2කට ආසන්න රාජ්‍ය පාර්ශ්වයට ලබා දුන්නේ ටේප් පටියක් අරගෙන රටේ ජනතාවට පොලේ යන්න. 20 දෙනෙක් ඔබතුමාගේ කණ්ඩායමෙන් ආණ්ඩුවට යන්න ඉන්නවා කියලා ඇත්ත මෙන්න යයිද? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම හිතන ආකාරයට තමන්ගේ අම්මලා තාත්තලා පාවා දෙන තමන්ගේ ආත්මය තමන්ගේ ජම්මේ පාවා දෙන ගතිය නැහැ. ඔබතුමාගේ ආණ්ඩුව මේ 20 අහෝසි කරනවාද? 20 වෙනි සංශෝධනයට අපි කිසිසේත්ම පක්ෂපාතී නැහැ. විධායකයේ සිටින ජනාධිපතිවරයා ඒ වගේම අගමැතිවරයා බල රහිත තනතුරු බවට පත් කරන්න අපි ලෑස්ති නැහැ. දැන් මේ විවාදය තුළ එක පැත්තක් කියනවා ජනාධිපති පමය කරලා අගමැති ශක්තිමත් කරන්න කියලා. අනිත් පැත්ත කියනවා අගමැති පියන් කරලා ජනාධිපති ශක්තිමත් කරන්න කියලා. මේ දෙකටම අපි විරුද්ධයි. මම කියන්නේ සාධාරණ සීමාවන් තුළ මේ දෙපළටම රටට සේවය කිරීමේ ඊට ප්‍රස්තාව සලසලා දෙන්නට ඕන. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවට ලබන සතියේදී නිර්දේශ ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. මේ 20වෙනි සංශෝධනයේ විගණන පනත අවෝසි කරලා රජයට මේ රටේ ජනතාවටත් ලැබෙන සෙත මොකද්ද? ඇයි ප්‍රසම්පාදන කොමිසම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කරන්නේ? ඒකෙන් ටෙන්ඩර් දමන ක්‍රියාවලිය සහ විනිවිදභාවය අහිමි වුණාම ඒකෙන් රටේ ජනතාවට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? නෑ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කවදාවත් හොරකම් කරලා නෑනේ. නිසා විගණනය කරලා වැරද්දක් කරන්න වැරදි කරන්න එපා. ඒ නිසා මේ ඔය එක එක දේවල් කියන්නේ මොකද යවන්නේ? 19 නිසා අද නිලධාරීවරු වැඩ කරන්නේ ඉස්සර සම්මතිම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පස්සේ උකුසු ප්‍රහාරයක් කෙල්ල වෙනවා කියලා මාධ්‍යවර්තා පළ නෑ එහෙම එකක් නෑ කොහමදත් එහෙම අපේ කිසිම ගැටලුවක් ඇති කරගන්නේ නෑ අපි විපක්ෂ අධිකරණයට යන එක සම්බන්ධයි කොහොමද ඒගොල්ලෝ ඉතින් අධිකරණයට හරි යන්න බෑ කොහේ හරි යන්න බෑ කැමරා තියෙන තැන්වල විපක්ෂය යනවා මේ දවස්වල කැමරා තියෙන කොතනද එතන තමයි විපක්ෂය ඕගොල්ලෝ කැමරා නෝ ගිහින් ඉන්නක බලන්න ඔය කොහෙවත් යන්නේ නෑ සීනි සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙන නිසා ඇතුලේ ඔලු ගෙඩි වලින් අනුමත කරගන්න හැකියාව තියෙනවා 17 ගත්තොත් එදා චන්ද්‍රිකා මැතිණියත් එක්ක වැඩ කරන්න බැරි හින්දා රනිල් බලාත්මක කරන්න කටයුතු කරා. ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න බැරි නිසා එයාට හයිය දෙන්න 19 වෙනි සංශෝධනය ගෙනාවා. ඒ නිසා 19 සහ 17 ගෙනාවේ රටට වාසිදායක වෙන්න නෙමෙයි රනිල් ශක්තිමත් කරා. 3න් 2ක් නෙවෙයි 175කට වැඩි බහුතරකින් අනිවාර්යෙන් 20 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරනවා. ඉතින් මේකෙන් ප්‍රජාතන්ත්‍රවාදයට වෙන නොයෙකුත් හානි පිළිබඳව අපිත් සම්දනකොට ශ්‍රේෂ්ඨාධිකරණ පැත්සමක් ගොනු කරන්නට සූදානම් වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා ඒ දවස්වල මාව නොමර මැරුවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා වෙන කවුරුවක්වත් කියන දේවල් පිළිබඳව අපට හිතන්න දෙයක් නැහැ. 20 වෙනි සංශෝධනයේ වැරදි අඩුපාඩු ගණනාවක් තිබෙනවා. අපි ඒකට කමිටුවක් දැන් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා. අපි සාකච්ඡා කරන ඒ අනුව අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කමිටුවට ඒ පිළිබඳව අපේ අදහස් ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනමතයට පිටුපාලා අපිට වැඩ කරන්න බැහැ කියන එක තමයි අපි කියන්නේ. මේ රටට අහිත කරන කිසිවක් මේක තුල නැහැ. දැන් මේ බොරු බිල්ලෙක් මවනවා. විශ්ව ගේනකොට අපි මතක තියාගන්න ඕන විගණකාධිපතිය ඕනම ආයතනයක් විගණනය කරන්න. එයාට තියෙන බලයත් නිදහසත් ස්වාධීනත්වයක් දෙන්න ඕන උසාවියට. ජනාධිපතිගේ බලය සීමා කරපුවා අපි අයින් කරන්න. මේ මං කියන අදහස් අපේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. අපේ ආණ්ඩුව නිවැරදිව ඉදිරියට ගෙන යාම සඳහා
ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව අයත් සමාගමින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ලබා දීමට එම සමාගම එකඟතාව පළ කර තිබෙනවා. විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අද ප්‍රකාශ කළේ එම සම්පූර්ණ මුදල ලැබෙන තෙක් නෞකාව රැගෙන යාමට අවස්ථාව නොදෙන බවයි. ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා රජයට දැරීමට සිදු වූ වියදමට අදාළ ඇස්තමේන්තුව ලෙස රුපියල් බිලියන 340ක මුදලක් ලබා දෙන ලෙස හිමිකම් ඉල්ලීමක් නෞකාවේ හිමිකාර සමාගම වෙත පසුගියදා යොමු කර තිබුණා. කෙසේ වෙතත් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පසුගිය 24 වනදා නෞකාව හිමි සමාගමට දැනුම් දුන්නේ තවත් රුපියල් මිලියන 102ක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අවසන් ඇස්තමේන්තුව ලෙස රුපියල් මිලියන 442ක මුදලක් ලබා දෙන ලෙස නීතිපතිවරයා සිදු කළ ඉල්ලීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රාජ්‍ය අධිනීතිඥ නිෂා රාජාරත්න මෙනවිය සඳහන් කළා. මෙම වන්දි මුදල අයකර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් අද පස්වරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ නාවික හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන්ගේද සහභාගීත්වයෙන්. අපිට දැනුම් දුන්න සමාගමේ රක්ෂණ නියෝජිතය සහ ඔවුන්ගේ දේශීය නියෝජිතය සියලු දෙනාම කැමති වෙලා තියෙනවා කියලා අපි ඉල්ලුව සම්පූර්ණ මුදල අපිට ලබා දෙන්න අපේ වියදම් විදියට ගිය. කෙසේ වෙතත් සම්පූර්ණ මුදල ලැබෙන තෙක් නෞකාව නිදහස් නොකිරීමට මෙරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මීපායකේ තියෙන නීතිය යටතේ සිවිල් අලාභයක් ගැනීමේ හැකියාව තියෙනවා එන්ජින් එකෙන් ගිය ඒ තෙල් කාන්දු වළක්වා ගැනීම සඳහා මීපැකෙන් ගත්ත පියවරවල වලට. එම මුදල් ගැනීමට නඩු මාර්ගයට යා යුතු නෑ නේද? නඩු මාර්ගයට යන්න වෙන්නේ සල්ලි දෙන්නේ නැත්තම්. දැනටත් මම හිතන්නේ අපි මේ නැවට තාමත් අපි පිටත් වෙන්න අවසරය දුන්නේ නැහැ. තාමත් මේ නැව නාවික සතුරුම් 60ක් විතර ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ තියෙනවා. මොකද මේ මුදල අපිට දෙනවාමයි කියලා සහතිකයක් දෙනකම්. අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඒ පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුවයි. මේ පිළිබඳව සොයා බැලීමට අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායමක් වෙළඳපළ නිරීක්ෂණයක නිරත වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එහි දක්වා ඇති ආකාරයට පොල් ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කළ හැකි එහි වට ප්‍රමාණය අනුවයි. වට ප්‍රමාණය අගල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12 13 අතර වන පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65ක්. ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් අලෙවි කළ හැකි රුපියල් 60කට පමණයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ උපරිම මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම, අලෙවිය පිරිස තැබීම හෝ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ සිදු නොකළ යුතු බවයි. නව මිල ගණන් වලට අනුව වෙළඳ පොලේ පොල් අලෙවි වන්නේද? එනුව අප පළමුව මිල ගණන් විමසීමට ගියේ කොළඹ අවට වෙළඳ පොල කිහිපයකටයි. වේල තියන් ඉන්න ඔය ගන්නෙත් නැහැ ඉතින් මේ මිනිස්සු. දැන් අපිට 70ට આવොත් අපි 70 පාර දෙන්නේ. රුපියල් 5ක් නැත්නම් ඉතින් වැඩකුත් නැහැනේ නේද? අද උදේ පාන්දර ආපු එක මේක අද 80ට දෙන්නේ. ඉන් අනතුරුව මිල ගණන් විමසීමට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක නිරත වුණා. ආණ්ඩුවෙන් අපිට පොල් 50ට 45ට දෙනවා නම් අපි දෙනවා 60 65ට. පොල් නැත්තම් මොනව කරන්නේ? පාර්ලිමේන්තුවට දෙන්න පුළුවන්ද? නේද අපිට රුපියල් 60ක් කවුරු හරි පොල් ගෙනත් දුන්නොත් දුන්නේ නැහැ. නැත්තම් දෙන්නේ දෙන්නේ නැහැ. පොල් තියෙනවද? පොල් නැහැනේ. ආණ්ඩුවෙන් මාකට් එකට බඩු වෙන්න බෑ. මනල ගන්න කතාවක් කියලා දිනනවා නේද? බොරු වැඩක් නේ ඒක. පොල් 70 දුන්නා කියන අපි කොහෙ ගන්නේ? ඒ අනුව අපට පෙනී ගියේ ගැසට් නිවේදනයේ මිල ගණන් යටතේ පොල් අලෙවි නොවන ආකාරයක්. මිනිස්සු ප්‍රායෝගික එදිනෙදා ජීවත් වීමේ භාවිතයෙන් දන්නවා. කුඩා පොල් නම් උපරිම මිල රුපියල් 70ක් ගෙවන එක සාධාරණ නෑ කිය. බෑ කියලා පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා පියවරක් ගත්තාම ඒකට විහිළු කරන ජාවාරම්කරු ඉන්න ඒ ගැන ඉතර සලකන්න අවශ්‍ය නෑ. අලිමිනිස් ගැටුම් වාර්තා වීම පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. මේ දිනවල වන අලි බලපෑම වැඩි වශයෙන් එල්ල වැත්තේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටයි. මෙම වසර ආරම්භයේ සිට ගත වූ මාස 9ක කාලය තුළ හසලක ප්‍රදේශයේ නිවාස 50කට අධික ප්‍රමාණයකට වන අලි ප්‍රහාර එල්ල වී ඇති අතර තුවාල සිදු කිරීම් 7ක්ද වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් හසලක පහේ ඇලගඟේ ආය ප්‍රදේශවාසීන් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගියදා පැමිණිලි කර තිබුණා. ගොවිතැන් කරා ගන්න එකත් ඒකත් අඩි ගවිලා ජලය කඩනවා මොඩවල මෙහෙම දාලා ගන්න නිකියක් දෙකක් අපි අඳ කුඩු කොට ජීවත් වෙන්නේ. කුඩියට කරා ජීවත් වෙන්නේ. හසලක පහේ ඇලගඟේ ආය ප්‍රදේශයට ඊයේ රාත්‍රියේද වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගම්බැදි වනාලි ප්‍රදේශවාසීන්ගේ වගාවන්ට හානි පමුණවා තිබුණේ මෙලෙසින්.
මේවාගේ විනාශ කරපම අපේ ළමාලා පිටිය ඉස්කෝලේ යවන්නේ කොහමද? ගොඩාක් දුක් මාසිල මේවා හදන්නේ මහවැලි ගඟෙන් වතුර අරගෙන. උද්ගත පැති අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතාට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ගරු මැතිතුමනි මේ වනාලි ඇවිල්ලා අපේ ගම් මාන සියල්ලක් දැනට විනාශ කරලා තියෙන්නේ. ඉවසීම කියන එක මිනිසුන්ගේ සීමාවක් ඉක්මවා ගිහිල්ලා දැන් තියෙන්නේ අලියෙකුට මොකවත් වුණොත් ඇවිල්ලා නීති කතා කරන්න වන ජීවකෙන් නම් එන්න එපා කියන්නේ. ඔව් ගරු ඇමතිතුමනි මොකද්ද කරන්නේ මේකට? අපේ වත්තක පොල් ගහක් නෑ, කොස් ගහක් නෑ, අඹ ගහක් නෑ, කෙසෙල් ගහක් නෑ. ඉතින් ඇමතිතුමා මොකක් හරි විසඳුමක් කරන් දෙයියනේ ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේවා කරන්න ඉවරයි. සැලසුම් හදනකොට ඇමතිතුමාගේ කාලෙත් ඉවර වෙයි, අපේ කාලෙත් ඉවර වෙයි, අපේ දරුවන්ගේ කාලෙත් ඉවර වෙයි. ඡන්ද කාලේදී එතුමන්ලා ඇවිල්ලා ගැටවල් නෙවෙයි තාප්ප ගහන සයිස් එකට තමයි එතුමන්ලා කතා කරේ. මේ අතර අනුරාධපුර තලාව දීගලෑව ප්‍රදේශයේ නිවසකටද ඒ යාළුවීම වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වනාලි තිදෙනෙක් නිවසේ ඉදිරිපස දොර කඩා නිවසේ ගබඩා කර තිබූ වී ගෝනි නැගෙන ගොස් ඇති බවයි. මට හැපෙන්නේ කන් ඇහෙන්නේ රෑ වෙනකොට ඉතින් මං කොහොමද රැකෙන්නේ? අලි වෙඩි නෑ. ග්‍රාමසේක මහත්තයවත් දෙන්නේ නෑ අලි වෙඩි. ඊයේ මැරෙයි කියලා හිටියේ. ප්‍රදේශවාසීන් පවසන්නේ තලාව රක්ෂිතයේ ඉදිකර ඇති අලිවැට කඩා දමා වනාලි මෙලෙස ගම්බදින බවයි. ඉකුත් දින දෙකේදී සෙවණපිටිය මහවැව ගම්මානයේ නිවාස 8කට වනාලි ප්‍රහාර එල්ල කර ඇති අතර දේපල රසකටද හානි සිදු කර තිබුණා. හාල් කාලා ගේ වීවරයක් ඇදගෙනත් ගියා. මේ විකුණන්න තිබ්බ හාල් කණ්ඩායි තිබ්බ හාල් හැමතැනම වීදවල හාල් කිලෝ 200ක් විතර අපි කොහොමද මේවා නැති වුනහම ජීවත් වෙන්නේ? ආදිවාසී නායක උරුවර්ගයේ වන්නිලැත්තන් පවසන්නේ ගැටලුවට සිරසාර විසඳුම් සෙවිය යුතු බවයි. මේ ඇත්තන්ට හිටලා නැහැටිමට ආණ්ඩුව යුද්ධේ තිබාපු කාලෙමැච්ච වාගේම කල්පනා පුදින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ රුසියානු ජාතිකයා මව් රටට පිටත් කිරීමට නියමිතයි. COVID-19 වෛරසය ආසාදනය වී හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂණවලදී රුසියානු ජාතිකයා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුණා. කොවිඩ් ආසාදනය වුණා කියලා දැන්දුවට පළවෙනි ප්‍රතිඵලයේදී ආසාදන වූ ප්‍රතිශතය බැලුවම බොහොම අඩු ප්‍රමාණයක් තිබ්බේ. නමුත් අපිට කිසිම chance එකක් ගන්න බෑ මේ කොවිඩ් එක්ක. ඒකින්ද අපි තවදුරටත් එදිනම තව ටෙස්ට් දෙකක් කරා. ඊට පස්සේ ඊයේ දිනෙත් අපි ටෙස්ට් කරනු ලැබුවා. ඒ කරන් පස්සේ ඒ පුද්ගලයාට කොවිඩ් ආසාදනය නොවේ ඇති බවටයි තහවුරු වන්නේ. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයා අද දිනේදී බොහෝ දුරට ඔහුගේ රටට පිටත් කිරීමට කටයුතු කරනු ලබනවා. මෙතර කොවිඩ් වෛරසයට ගොදුරු වී මියගිය ජනප්‍රිය ඉන්දිය ගායක SP බාලසුබ්‍රමණියම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු චෙන්නයිහිදී අද සිදු කෙරුණා. දේහයට අවසන් ගෞරව දැක්වීමට චෙන්නයිහි නුන්ගම්බක්කම්හි පිහිටි ඔහුගේ නිවසට කොවිඩ් අවදානම නොතකමින් විශාල පිරිසක් එක්රැස් වී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. අඩ සියවසකට වැඩි කාලයක් 40000කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ SP බාලසුබ්‍රමණියම් ಭಾರತයේ බිහි වූ අග්‍රගණ්‍ය ගායකයෙක්. භාෂා 16කින් ගී ගැයීම ඊට කදිම නිදසුනක්. කාදල් රෝජා දේශීය දියර කිරි නිෂ්පාදනය 70%ක් දක්වා ඉහළ දැමීමට මිල්කෝ ආයතනය නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. යටතේ සවස් කාලයේදී කිරි දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි නිසි ප්‍රමිතියකින් යුතුව ගබඩා කිරීමට නව උපකරණයක් හඳුන්වා දුන්නා. කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වන යෝගට්, බටර් සහ චීස් සඳහා මෙරට පාරිභෝගිකයා තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමක්. ඒ අනුව මෙරට කිරි අවශ්‍යතාවයෙන් 40%ක් දේශීය කිරි ගොවියාගෙන් සම්පූර්ණ කර ගැනෙන අතර ඉතිරි 60% සම්පූර්ණ කර ගැනෙන්නේ ආනයනික කිරිපිටි වලින්. මෙරට කිරි වලින් ස්වයං පෝෂිත කිරීමට නම් ආනයනය නතර කර කිරි ගොවියා දිරිමත් කළ යුතුයි. උදෑසන කාලයේදී එළදෙනෙකුගෙන් සාමාන්‍යයෙන් කිරි ලීටර 10ක් පමණ දොවා ගැනෙන අතර සවස් කාලයේදී කිරි ලීටර 6ක් පමණ දොවා ගැනීමේ හැකියාවක් පවතිනවා. නමුත් පහසුකම් නොමැතිවීම නිසා කිරි ගොවීන් සවස් කාලයේදී එළදෙනුන්ගෙන් කිරි දොවා ගන්නේ නැහැ. ඊට විසඳුමක් ලෙස සවස් කාලයේදී දොවා ගන්නා කිරි නිසි ප්‍රමිතියෙන් යුතුව ගබඩා කර තබා ගැනීම සඳහා මිල්කෝ ආයතනයේ නව නිපැයුම් සහ තාක්ෂණාංශය නව උපකරණයක් නිපදවා තිබෙනවා. එය නම් කර තිබෙන්නේ කිරි සිසිලකය ලෙසයි.
ගොවීන් පුරුද්දක් වශයෙන් ක්‍රියාවට නංගවලා තිබ්බේ සවස් වරුවේ ගන්නා කිරි ෆ්‍රිජ් එකක එහෙම නැත්නම් ඩීප් ෆ්‍රීසර් එකක දාලා උදේ වෙනකන් තියාගනිමු. ඒකෙදි ප්‍රශ්නයක් ආවා කිරි උදේ වෙනකොට යට හරිය ගල් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සෙපරේට් වෙලා තියෙනවා ෆැට් එක වතුරත් සමග. ඒ ප්‍රශ්න දෙකටත් අපි උත්තරේ දීලා තියෙනවා මැෂින් එකෙන්. ඒ මැෂින් එකේදී කිරි කවදාකවත් සෙපරේට් වීමක් වෙන්නේ නැහැ. ඊට අමතරව ගල් ගැසීමක් වෙන්නේ නැහැ. කිරි සිසිලකෙන් දවස් දෙකකට අධික ප්‍රමාණයක් එකම ක්වොලිටි එකකින් අපිට කිරි රඳවා ගැනීම හැකියාවක් තියෙනවා. එම උපකරණයේ මේ වන විට කිරි ගොවීන්ට හඳුන්වා දී තිබෙනවා. උදේ හවස කිරි ගන්නවා නම් අපි කිරි ලීටර් 100ක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ලීටර් 40ක් එන්නේ හවස. දවසේ නිෂ්පාදනයෙන් 40%ක ප්‍රමාණයක් අපත යන මට්ටමටපත් වුණා නම් කවදාකවත් ගොවියා පෙළඹෙන්නේ නැහැ හවස කිරි ගන්න. නමුත් දැන් මෙතනදී ගොවි මහත්තයා දිරිගැන්වෙනවා උදේ හවස කිරි ගන්නත්. එනෝ කිරි ගොවීන්ගේ ආදායම මේ වන විට 80%කින් පමණ වර්ධනය වී ඇති බවයි මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසන්නේ. කිරි ගොවියන්ගේ පළදාව වැඩි කරන්න විවිධ පියවර අපි ගන්නමින් සිටිනවා. ඒ අනුව අපි ගත්ත එක පියවරක් තමයි මේ සවස කිරි එකතු කිරීම සඳහා මේ කිරි සිසිලකය කියන උපකරණය අපේ ආයතනයේ විසින්ම නිෂ්පාදනය කර කිරි ගොවීන් වෙත ලබා දීම. ඒ අනුව ඔවුන්ගේ ආදායම 60%ට 80% අතර ප්‍රමාණයකින් වැඩි කරන්න මේ නව උත්පාදනයට හැකියාව ලැබිලා තියෙනවා. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් පසුව බලාපොරොත්තු වෙනවා. අවදවසක සහ ගිනියම් හැන්දෑවක ඔබේ පාර්ලිමේන්තුවට නියෝග කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්මීන්ට ලබන මාස 9 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නයි නොතීසි නිකුත් කෙරුණා. තවත් පුවත් කිහිපයක් දැන්. ඉකුත් 14 වනදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මන්තිරු නීතිය කඩකල පුද්ගලයන් 1200ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කීප දෙනෙකු අද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහිදී මාර්ග නීති පිළිබඳව ඔවුන් දැනුවත් කළා. දිමුලාගල අවට ගම්මාන කිහිපයකට මකුළු දැල් වැනි සුදු පැහැති කොටස් කිහිපයක් අද උදෑසන උඩුගෝනේ සිට පතිත වූ බව ගම්වාසීන් පවසනවා. එලෙස පතිත වූ දෑ විදුලි රැහන් මත සහ ගස්වල රැඳී තිබුණේ මෙලෙසින්. දේදමටනවා කැඩෙන්න්නෙත් නැනිකන්න නූල වගේ. සාමාන්‍ය කර්මාන්ත ශාලාවකින් යම්කිසි දෙයක් උඩුගුවන්ට මුසුනා කියන දේ ගන්නත් බෑ. මොකද මෙවැනි ආකාරයේ නිෂ්පාදන පොළොන්නරු දිස්ත්‍රික්කයේ කිසිම කර්මාන්ත ශාලාවක් නැහැ. යාපනයේ ක්‍රියාත්මක වන දනුරොක් නමැති සංවිධානාත්මක කල්ලික නායකයාට යාපනයේ පෙරුමාල් කෝවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. මෝටර රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පහර දීම සිදු කරත්තේ අදාළ සංවිධානාත්මක කල්ලියේ නායකයා වන දනු නැමැත්තා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පහර දීම සිදු කළ පිරිස මෝටර රීජ දමා පලා ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත ප්‍රතිකාර ලබනවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.